සමහරු බෙල්ල වැලදාගෙන ඔන්න මැරෙනවා. ඊට පස්සේ මාධ්‍යවලින් මේවා පෙන්නනවා රඟපාල පෙන්නනවා. ඒ සිදුවීම තුළ තව බොහෝ පිරිසක් රැල්ලක් වගේ කීප දෙනෙකුට කාලයක් මේක පැතිරිලායන. තියනිසා විශේෂෙන් මේ සියදිවි හානිකර ගැනී වගේ දේවල් මාධ්‍යවල වාර්තා කරද්දි. අපි දකින ලෝක ගොඩක් දියුණු රටවල් වල එවැනි සිදුවී මාධ්‍යවල වාර්තා කරන්න දෙන්නේ නෑ. ඒ වාරණය කරලතිය. ඒ නිසා මෙවැනි දේවල් තුළ සමහර කෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන් සියදිවි හානිකර ගත්ත කෙනෙකුට මරණ මොහොතේ ධර්මයක් සිහිකරගෙන මැරුණු සුගති යන්න පුළුවන්නේද. ඔය වගේ ප්‍රශ්න අපෙන් ගොඩක් අය ආනවා. සමහරු හිතනවා බුදුන් ඇඳලා බනහලා සුගතිය හිත පිහිටවාගෙන මැරිල සුගතිය කෙලින්ම නිකන් දිවිය ලෝක පහළවෙන්න පුළුවන් කියලා හිතනයින්න. එක වැරදි දෘෂ්ටියක් එක මිත්‍යා දෘෂ්ටියක්. ඒ නිසා අද මේ ධර්ම දේශනාවත් තුළ මේ සියදිවි හානිකර ගැනීම ඒ තුළ මොනවගේ අකුසල සහගත සිතුවීද බලවත්වෙන්නේ ධර්මී හිත පිහිටවාගෙන අපිට සුගතිය හිත පිහිටවාගෙන මැරෙන්න්න පුළුවන්ද මැරිල දිවිය ලෝක යන විදිහට සියදිවි හානිකර ගණ්ඩ පුළුවන්ද ඒ වගේ කාරණාපි මේ ධර්ම දේශනාව තුළ සාකච්ඡා කරන්න බලමු. ඒ අතර ඔබට ධර්මය තියෙන සිදුවීමක් පැහැදිලි කරලා දෙන්න. මොකද මේවා ගොඩාක් දෙනෙක් වැරදියට අල්ලගන්න. අල්ලගෙන හිතනවා වක්කලි හාමුදුරුවන්ට පුළුවන් වුණානම් සියදිවි හානි කරගෙන රහත්වෙන්න මටත් පුළුවන් කියලා හිතන්න පුළුවන්. එහෙනම් මේ ධර්මය තියෙන්නේ එහෙම හිතන්න පුළුවන්. එතකොට මේ තුළ ඒ ස්වභාවය ඒ හිතේ ස්වභාවය ඒ මොහොත හිත මොනවගේ සමාපත්තියක් තුළ පිහිටපු වෙලාවද්ද ඒ දේවල් ඔබ තේරුම් ගන්න දක්ෂ වෙන්නට ඕන. ඔබ දන්න වක්කලි හාමුදුරුවගැන් මේ වක්කලී කියන තරුණය මේ බුද්ධ ශාසනය තුළ සද්ධාවෙන් පැවිදිවන්නන් අතර අග්‍රස්ථානය ලබපු කෙනෙ. එතකොට අපිට පේනවා එහෙමනම් සසර කල්ප ලක්ෂයක් පාරමී පුරලතිය. 80 මහා ශ්‍රාවක තනතුරක් ලැබෙන්නේ කල්ප ලක්ෂයක් පාරමී පුරපු කෙනෙකුට. මේ වක්කලි හාමුදුරුවෝ සසර බොහෝ පින් කරලා පාරමීපුරපු මහ පින්වන්ත කෙනෙ. දවසක් තරුණ වයසේ බුදුරජාණන් වහන්සේ මේ ගමට වැඩම කළ දහම් දෙසන. බණහන්න ගිය පිරිසක් එක්ක. බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට උන්වහන්සේට තියෙන අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයා බොහෝම මිහිරි කටහඬක් තියෙන. ඒ බණ අහගෙන ඉන්න කෙනාගේ හිත වෙන අරමුණු ඔස්සේ දුවන්නේ නැකිටල යන්න හිතෙන්නේ. කනට නිකං අපි සාමාන්‍ය උදාහරණයට කියනවා මී පැණි වැක්කෙරෙනවා වගේ. ඒ උදාහරණයක උපමාවකට කියනවා ඒ වගේ බණ අහගෙන ඉන්න කෙනාට හරි මිහිරි හිත පිහිටනවා වචන පැටලෙන්නේ ගැලපිලායනවා අර්ථ වැටහෙනවා ධර්මය වැටහෙනවා. දැන් වක්කලි මේ තරුණය තාම පැවිදි වෙලා නැහැ. බුදුහාමුදුරු බණ කියන රටාව. ඒ වගේ පිංගතුනේ අපේ බුදුහාමුදුරු දහම් දෙසනකොට උන්වහන්සේගේ සතර දළදාගින් සුදු බුදුරැසක් විහිදෙනවා. මේ සුදු පාට බුද්ධ රශ්මිය සිරස වටා තුන් වලල්ලක් ප්‍රදක්ෂිනා වෙලා අහසට පැනනගෙන. දහම් දෙසනකොට සතර දළදාග විවර වෙද්දි සුදු බුදුරැසක් විහිදෙනවා. ඒක බුදු කෙනෙකුට පවතින ආශ්චර්යයක්. ඊළඟට බුදුහාමුදුරන්ගේ රූපේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති බොහොම ලස්සන රූපයක් බුදුහාමුදුරුවන්ට පිහිටලා තියෙනවා. සසර පිනට මේ වක්කලී තරුණය බලාගෙන හිටිය හරී ලස්සන කෙනෙ. පුතුම ලස්සන මිහිරි කටහඬක් දහම් දෙසනකොට සුදු බුදුරැසක් විහිදෙනවා. උන්වහන්සේගේ ඉරියාව හරි සාන්තයි. මහා පුරුෂ ලක්ෂණවල ස්වභාවය උන්වහන්සේගේ ලස්සන මේවා දැකලා අනේ මමත් උන්වහන්සේ ළඟ පැවිදි වෙනවා කියලා හිතුව. දැන් මේ නිවන් දකින්න අදහස තාම නැහැ. බුදුහාමුදුරන්ගේ රූපය ගැන ලස්සන දැකලා තමයි උන්වහන්සේ ළඟ පැවිදි වෙන්න හිතුවේ. බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. දැන් පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ දහම් දෙසන තැන ඉදිරියේම වාඩි වෙනවා. දැන් මේ ධර්මය අවබෝධ කරගන්න තාම අදහසක් නැහැ. බුදුහාමුදුරුවෝ දහම් දෙසන ඉරියව් බලාගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ රූපයට ඇලුම් කරා හරීම ලස්සන රූපයක් තියෙන කෙනෙක් කියලා. ඒ දිහා ආසාාවෙන් බලාගෙනීම. බුදුරජාණන් වහන්සේ යම් තැනකට වඩිනවා නම් වක්කලි හාමුදුරුවොත් ඒ පිරිසත් එක්කෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඉරියව් උන්වහන්සේ සිරිපා තබනාකාරය උන්වහන්සේ දිහාම බලාගෙන
මං බුදු හාමුදුරුව ළඟින්ම ඉන්නවා කියලා බුදු හාමුදුරුව පේන මානෙම නිතර ඉන්න උත්සාහ කරා. ඕම කාලයක් ඉන්න ඇත්ති ඒ දවස්සල බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය ගිජ්ජකූට පරවතේ. ඒ අසලම තවත් පරවතයක බුදු හාමුදුරන්ගේ ගන්ධකුටි ඇතින් පේන තැනක තමයි ගල්ලෙනක මේ වක්කලි හාමුදුරුව හිටි. කාලයක් යනකොට ඉති උන්වහන්සේටත් අසනීප වුණ. බොහෝම අමාරුවන මාරාන්තික වේදනාවක් ඇති වුණ. හැබැයි මතක තියාගන වක්කලි හාමුදුරු බොහොම සිල්වත් කෙනෙ. හොඳට හිත වඩන කෙනෙ. හොඳට සමාධිය වඩන කෙනෙ. හොඳට ධර්මාවබෝධයට දැ කාලයක් යැනකොට කය ගැන අනිත්‍ය වසේ බුදුහාන්දුරගේ බණහල සිහි කරන. ති ඔය අතරේ වක්කලි හාමුදුරන්ට හොඳට ඕම ලෙඩ වුණ. නැකිට ගන්නවත් බෑන්දේ. හොඳට මමාරුයි. එදා වක්කලි හාමුදුරන්ට දැන් දවස් ගානද ලෙඩ වුණට පස්සේ වෙනද වගේන මේ බුදු හාමුදුරු දැන් බලන්න යන්න බෑ. නැකිට ගන්නත් බෑ. ස්වාමීන් වහන්සේලා දෙනමකට කතා කරලා කිව අනය ආයිස්මතුනේ ඔබ වහන්සේලා දෙනම ඉක්මනින් බුදු හාමුදුරුමුණ ගැහෙන්න යන්න. ගිහින් තතාගතයන් වහන්සේට මගේ වචනයෙන් වන්දනා කරන්න මේ වන්දනා කරන්නේ වක්කලී භික්ෂු වෙනුවෙන් කියලා මගේ වචනයෙන් වදින්. බුදුරජාණන් වහන්සේට මාව බලන්න වඩින්න කියලා ආරාධනයක් කරන්න වක්කලීට බොහොම අමාරු අසාධ්‍යයි මට නැකිට ගන්නවත් බෑ තතාගතයන් වහන්සේට පුළුවන්න මාව බලන්න ඉන්න කියලා කියන්නකි. බුදුරජාණන් වහන්සේ ඒ පණවිඩේ ලැබුණට පස්සේ වක්කලි හාමුදුරුව හිටිය ගල්ලනට වඩිනෝ. දැ වක්කලි හාමුදුරන්ට ඇතින් පේනවා බුදු හාමුදුරුව වඩිනෝ. අර ගිලං ඇඳේ ඉඳලා බිමට බහින්න හදන බුදු හාමුදුරුව ඇත දිව වදාලා හා වක්කලි ඔහොම ඉන්න. ඔබ ගිලන් කෙනෙ තතාගතයන් වහන්සේට මේ ආසන තියෙනවා ඔබ ඔහොම ඉන්න කියව. බුදුරජාණන් වහන්සේ ඒ ඇඳ ළඟටම වැඩම කරලා ආසනයක වැඩහිටි. අහන වක්කලි කොහොමද ඉස්සල්ල ඇහව ලෙඩේ ගැන අපි ලෙඩෙ බලන්න ගිය මහනවනේ බුදු හාමුදුරහන මේ කොහොමද වක්කලි ඔබේ වේදනාවල් එන්නේ නඩුවෙනවද වැඩි වෙනවද ඉවසන්න පුළුවන්ද දරුණුද ඔබට දරාගන්න පුළුවන්ද ති වක්කලි හාමුදුරුව අසනීප ගැන කිව්ව. ඒ රෝගේ එන්න එන්න වැඩි වෙන. බොහොම අමාරුයි සාමීනි මගේ රෝගෙනං අඩුවක්නන් නෑකි. ඊළඟ බුදුහාන්දුරහන වක්කලි ඔබට කායික වේදනාවට අමතරව හිතේ දුකක් තියෙනවද අනේ ස්වාමීනී ඒක තමයි කියව තියෙන ලොකුම දුක. ඒ මොකක්ද වක්කලි ඔබට සීලෙ ගැන ප්‍රශ්නයක්ද. අනේ ස්වාමීනි මට සීලෙ ගැන ප්‍රශ්නයක් නෑ කියව. මං හොදට සිල් රකින කෙනෙ කන්න එහෙනම් පෙන වක්කලි හාදුර හොඳ සිල්වන්ත. එහෙනම් වක්කලි ඔබට සමාධිය ගැන සමාධි දැන් සමහරන්න භාවනා කරලා දැන් භාවනා වැඩෙන්නේ. ඔන්න දුකෙන් ඉන්න. වක්කලි ඔබට එහෙම ප්‍රශ්නයක් අනේ ස්වාමිනිමට එහෙම ප්‍රශ්නයකුත් නෑක. එහෙනම් ඔබට ප්‍රඥාවග අනේ ස්වාමිනිමට එහෙම ධර්මී ගැන දෙයක් නෙමෙයි. මං ඉස්සර බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්න දහම් තිසන හැටි බලන්නේ නවා. දවසකට දෙතුන් අතාවත් තතාගතයන් වහන්සේ දිහා මගේ ඇස් දෙකෙන් දකිනවා. බුදුහාමුදුරන් ඇස් දෙකෙත් දකින්න විදිහක් නැතුව දුකෙන් ඉන්නවාකි. අන්න එතනදි බුදුරජාණන් වහන්සේ වදාලා ඔබ දන්න ඔය වචනය. කින්තේ වක්කලි ඉමිනා පූතිකායන දිට්ටේ. වක්කලි මේ කුණු ශරීරි දිහා බලං ඉඳලා නුඹට තියෙන ප්‍රයෝජනයමොකක්ද. අන්න වක්කලීට දහම් ඇස පහළවෙන්න නුවන පහළවෙන්න බුදුරජාණන් වහන්සේ ගුරෝසු විදිහට මහනව වක්කලී මේ කුණු ශරීරයක්. දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් යුක්ත බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර ගැන බුදුමුවින්ම දේශනා කරා වක්කලී මේ කුණු ශරීරෙ දිහා බලාගනිදලා ඔබට ලැබෙන ප්‍රයෝජනයමොකක්ද. වක්කලී ඔබට මාව දකින්න ඕනනම් ඇස් දෙකෙන් නෙමේක බලන්න තිය. යෝ දම්මම් පස්සති සෝමම් පස්සති ඔබ ධර්මය දකින්න. ඒ ධර්මයෙන් ඔබට මාව පේනවා. ධර්මය දැනගත්ත කෙනාට ධර්මයෙන් බුදු හාමුදුරන්ග දකින්න පුළුවන්. වක්කලි යමෙක් කියනවනං මාව දැක්කා කියලා එයා ධර්මයෙන් මයි මාව දකින්න. යෝ දම්මම් පස්සති සෝමම් පස්සති. යෝ මම් පස්සති සෝ දම්මම් පස්සතියා ධර්මයෙන් මයි මාව දකින්න. බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන්ට බොහොම ගැඹුරින් ධර්ම දේශනා කර වක්කලි මේ ඇස අනිත්‍යයි කියල සිහි කරන්න. මේ කණ නාසේ දිවකය මනස ආයතනහය අනිත්‍යයි කියල සිහි කරන්න. රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන අනිත්‍යයි කියල සිහි කරන්න. දැන් ඔබ මේ ධර්ම කරුන්ටික තේරුම් ගන්න ඕන.
එහෙම නැතු වක්කලි හාමුදුරුවන්ගේ අර සියදි විහානි කරගත්ත කතාව විතරක් ඇල්ලුවොත් ඔබට ඔතනින් වරදින. බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරට මේ ගහම්පිර ධර්මයක් කීව. මේ ඇස කණ නාසය දිවකය මනස පංචුපාදානස්කන්දේ ඒ පංචුපාදානස්කන්දය තුළ හටගන්න පටිච්ච සමුප්පාදය ඒව අනිත්‍ය දුක්ඛානාත්ම වක්කලි මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන තමා තුළ තිබුණත් අනිත්‍යයි දුකයි අනාත්මයි. තමාගෙන් බාහිර තිබුණත් අනිත්‍යයි දුකයි අනාත්මයි. හීන ස්වභාවයෙන් තිබුණත් ප්‍රනීත සම්මත ලෝකික පහළ වෙලා තිබුණත් පංචුපාදානස්කන්දය අනිත්‍යයි දුකයි අනාත්මයි. ඔය විදිහට ගහම්බීර 11 ආකාරයකට විදර්ශනා වඩන ක්‍රමේ. ඒකට අපිකින සබ්බලෝකයේ අනබිරත සංඥාව. මෙන්න මේ විදිහට ඔබ පංචුපාදානස්කන්ද ගැන හිත පිහිටවාගෙන විදර්ශනා වඩන්න කියලා බුදු හාමුදුරුවයි ධර්මී කිව අනේ වක්කලි හාමුදුරුව වැදගෙන අහගෙන හිටිය. ඔය බණටික කියලා බුදුරජාණන් වහන්සේ ආපහු වැඩිය. දැන් වක්කලි හාමුදුරුව පහුවදා දැන් අර ගිලන් ඇදීම නැකිට ගන්නවත් බෑ වේදනාව එන්න වැඩි වෙන. වක්කලි හාමුදුරුවන්ගේ හිත අර වේදනාව ගැන හිතන් නැතුව වක්කලි හාමුදුරුව සිහි කරන්නේ ඇස අනිත්‍යයි. කන අනිත්‍යයි නාසය අනිත්‍යයි දිවානිත්‍යයි කයානිත්‍යයි මනසානිත්‍යයි. ආයතන හය තුළ හටගන්න පංච උපාදානස්කන්දය අනිත්‍යයි. ඔය විදියට ගැඹුරින් සිහි කරන. පුද්දුම වීරයක් දැන්. වක්කලි හාමුදුරුවන් කල්පනා කරා මම හිත අරමුණින් පිට දුවන්න දෙන්නේ. මොන තරම් වේදනාවක් කාවත් මන් ධර්ම මනසිකාරයම හිත පිහිට. එහෙම හිත වඩාගෙන යනකොට වක්කලි හාමුදුරන්ට නිරෝධ සංඥාව අරමුණු වෙනවා. නිවන අරමුණු වෙන. නිරෝධ සංඥාව හිත පිහිටන. මතක තියාගන්න පෘතජ්ජන කෙනෙකුට නිරෝධ සංඥාව අරමුණු වෙන්නේ. එහෙමන වක්කලි හාමුදුරුව මාර්ග පල තුළ ඉඳලතිය. නිරෝධ සංඥා විරාග සංඥා කියලා දස සංඥා අතර විස්තර කරන නිරෝධ සංඥාව. නිවන හිත පිහිටෝන ක්‍රමයක්. ඒ තන් සන්තන් ඒ තම් පනීතන් යදිදන් සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනිසක්ගෝ තන්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං කියලා නිවන ස්වභාවය අරමුණුවේ. අර කායික වේදනාව තුළ නිවන අරමුණු කරගෙන පුද්දුම වීරයක් වඩන. එදා රාත්‍රී දේවතාවරු දෙන්නෙක් බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය ගිජ්ජකුට පරොත්තේ. බුදුරජාණන් වහන්සේ මුණගැහෙන් ඇවිල්ලා දෙවිවරු දෙන්නෙක් එක දෙවි කෙනෙක් බුදු හාන්දුරන්ට වන්දනා කරලා කියන සාමීනී භාග්‍යතුන් වහන්ස වක්කලි භික්‍ෂුව ධර්මය අවබෝධ කරන්න අප්‍රමාණ වීරයක් වඩනවා කියව. අනිත් දේවතාව කියනවා සාමීනී භාග්‍යතුන් වහන්ස වක්කලි භික්‍ෂුවන ධර්මය අවබෝධ නොකර ලාමක මරණයකට නම් පත්වෙන්නේ නෑමයි කියලා කිව. දැන් මේ කියන්නේ දෙවිවරු දෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ දේවතාවරු දෙන්නගේම කතාව අනුමත කරලා දැන් පසුවදා බුදු හාමුදුරුව එක්ක ධර්ම සාකච්ඡා කරලා අර දෙවිවරු දෙන්න අතු රාත්‍රී වන්දනා කරලා කියා. පසුවදා බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා දෙනමකට පණවිඩයක් කිව්. මහනෙනි නුබලා අන්න අර අසවල් කඳු මුදුනේ ගන්ධකුටිය පේන අර කන්ද මුදුනේ වක්කලි භික්‍ෂූ බොහෝම ගිලං වෙලා රෝගාතුර වැඩඉන්න. උන්වහන්සේට ගිහිල්ල මෙන්න මේ පණවිඩේ කියන්න බුදු හාමුදුරන්ගේ වචනයෙන් කියන්නකි. ඒ රාත්‍රී තතාගතයන් වහන්සේ මුණගැහෙන්න දේවතාවරු දෙන්නෙක්කාව. එක දෙවි කෙනෙක් වක්කලි භික්‍ෂුව ධර්මාවබෝධ කරන්න අප්‍රමාණ උත්සාහයක් ගන්නවා කියල බුදු හාමුදුරුව ඉදිරියේ කියා හිටිය. අනික් දේවතාවත් වක්කලි භික්‍ෂුව ඒ කාන්තෙන් ධර්මය අවබෝධ කරගන්නවා මයි කියලා ඒ දේවතාවත් බුදු හාමුදුරුව ඉදිරියේ කියා හිටිය. ඒ දෙවුරු දෙන්නගේ පණවිඩය බුදුරජාණන් වහන් සිදිරී කියපු කාරණය වක්කලි භික්‍ෂුවට කියන්න. ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ පණවිඩයක් හැටියට වක්කලි භික්‍ෂුවට කියන්න වක්කලි ඔබට ලාමක මරණයක් නං උරුම වෙන්න. ඔබ ඒ කාන්තෙන් ධර්මය අවබෝධ කරගන්නවා මයි කියලා බුදුරජාණන් වහන්සේ මේ වචන කිව්වා කියල වක්කලි හාමුදුරන්ට පණවිඩේ කියන්නකි. දැන් ඔන්න සාමීන් වහන්සේලා දෙනමක් අර කන්ද මුදුනට ගිහිල්ලා උන්වහන්සේ දැන් ලෙඩ වෙලා ඉන්න ගල්ලනට වැඩිය වැඩම කරලා කියව මේ වක්කලේ අපි මේ ආවේ බුදුහාමුදුරන්ගේ තථාගතයන් වහන්සේගේ පණවිඩයකට.
දැන් මරණාසන්න හොඳටම අමාරුයි. වක්කලි හාමුදුරු කියන අනේ මාව මේ ඇඳ උඩනම් මට බෑකය බුදු හාමුදුරන්ගේ බුද්ධ වචනයක් අහන්න. මා උත්සල බිමින් තියන්න කියෝ. ඉතින් අර සාමීන් වහන්සේලා දෙනම වක්කලි සාමීන් වහන්සේෝ ගිලන් ඇඳේම අමාරුවෙන් උත්සල බිමින් වාඩි කෙරෙව්. වැඳගත්තා වැඳගෙන කිව අනේ මට දැන් කියන්න කියෝ. ඊට පස්ස කිව්වා ඒ රාත්‍රී දෙවරු දෙන්නෙක් තතාගතයන් වහන්සේ මුණගැහෙන්න විල්ලා එක දේවතාවක් මෙහම පණවිඩයක් කිව වක්කලී භික්ෂුව ධර්මාවබෝධයට අප්‍රමාණ වීරයක් වඩන. අනික් දේවතාවා මේ විදියට ප්‍රකාශ කර වක්කලී භික්ෂුව ඒ කාන්තෙන් ධර්මය අවබෝධ කරගන්නවා මයි වක්කලී බුදුහාමුදුරුවත් තතාගතයන් වහන්සගේ බුද්ධ වචනෙන්ම වක්කලීට මේ දේ කියන්න කිව්වා වක්කලී නුඹට ලාමක මරණයක් නං අත්වෙන්නේ. නුඹ ඒ කාන්තෙන් ධර්මය අවබෝධ කරනවා නුබ වීරිය වඩන්න ධර්මීම සිහි කරන්න කියල බුදු හාමුදුරු කීවකි. දැන් ඔය පණවිඩ දෙක කියලා ගියාට පස්සේ වක්කලි හාමුදුරුව අරඇදේ වාඩි වෙලා ඇල වෙලා දැන් හොද්දටම වේදනාව. මරණා සන්නව අර වේදනාව එන්නඉන්න වැඩිවෙන. උන්වහන්සේ ඒ වේදනාව යටපත් කරගෙන පංචුපාදානස්කන්දය අනිත්‍ය සිහි කර. විදර්ශනා වඩන. ඒ පංචුපාදානස්කන්ද 11 ආකාරයකට අනිත්‍ය වශයෙන් වඩන. එහෙම වඩනකොට නිරෝධ සංඥාව හිත පිහිට නිවන අරමුණු එනවා ආයමත් වේදනාව එනකොට වේදනාවට හිත යන ආයමත් නිවන අරමුණුවේ. වක්කලි හාන්දුරුව මුළු ශරීරයම අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා පංච උපාදානස්කන්දය අනිත්‍ය වශයෙන් සිහි කරලා නිරෝධ සංඥාව හිත පිහිටවාගෙන දැලිපිහිය තිබුණයි ළඟට. උන්වහන්සේ දැලිපිහි අරගෙන බෙල්ලට තියාගෙන නිරෝධ සංඥාව අරමුණු කරලා අර දැලිපිහියෙන් බෙල්ල කපාගත්තා. දැන් මේ සිදුවීම මේ බුද්ධ ශාසනයේ ඔය වගේ සිදුවීම් ගොඩක් නෑ. ඒ නිසා මේ ආදර්ශයට ගන්න තියෙන සිදුවීම් නෙමේ. එතකොට මොකද මම මේ කතාව ඔබට කිව්වේ මේවා කෙනෙක් තමන්ගේ ජීවිතය හානි කරගන්න මොකක් හරි කරුණකට කරුණු එකතු කරනකොට මේ දේශනාවල තියෙන ඒවා තමන්ගේ වාසියට ගන්නවා. වක්කලි හාමුදුරන්ට පුළුවන් මට බැරි මොකද මටත් පුළුවන් කියලා හිතනවා. දැන් එදා බුදුරජාණන් භික්ෂුන් වහන්සේලා කීප නමක් ඇවිල්ලා බැලුවා වක්කලි හාමුදුරුවෝ එහෙම අපවත් වෙලා දැලිපියෙන් බෙල්ල කපාගෙන. දැන් මේ පණවිඩේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා කියලා භික්ෂුන් වහන්සේලාත් එක්ක බුදුහාමුදුරුවෝ වඩිනවා වක්කලි භික්ෂුව හිටපු ගල්ලෙනට වැඩිය. වක්කලි භික්ෂුවගේ බෙල්ල අර දැලිපියෙන් කැපිලා එහෙම පැත්තකට වෙන් වෙලා. භික්ෂුන් වහන්සේලා එතනට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි ඉක්මනට චෛත්‍යයක් කරවන්න මේ දේහය ආදාහනය කරලා ඒ ලැබෙන ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍යයක් කරවන්න. වක්කලී භික්ෂුවට ලාමක මරණයක් නන්නේ. ඒ වෙලාවෙ කළුපාට වලාකුලක් වගේ හැඩයකින් වලාකුලක් එහාට මෙහාට යන ඇත්තට වලාකුලක් නෙමේ. වලාකුළු යන්න එක විදිහකටනේ මේක නිකන් එහාට මෙහාට දුමාරයක් වගේ වලාකුලක් වගේ යනවා. භික්ෂුන් වහන්සේලා දැකලා බුදුහාමුදුරන්ට පෙන්නවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ අර අමුතු ಜಾති වලාකුලක් වගේ කළුපාට දුමාරයක් යනවා කිව්ව අහසේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය වලාකුලක් නෙමෙයි. ඔය පාපී මාරයා වක්කලී භික්ෂුවගේ විඤ්ඤාණය කොහෙද පිහිටියේ කියලා වක්කලී භික්ෂුව ඉපදිච්ච තැන හොයනවා කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි වක්කලී භික්ෂුව නොපිහිටි විඤ්ඤාණයක් ඇතුව පිරිනිවන් පෑවා කියනවා. එතකොට මේ සිදුවීමේ එතකොට නිරෝධ සංඥාව විරාග සංඥාව නිවන අරමුණු කරලා ඒ නිවන අරමුණු කරන්න පුළුවන් සෝවාන් ආදී ඉහළ මාර්ගඵලයක් ලැබපු කෙනෙකුට විතරයි. එතකොට ඒක ගැඹුරින් භාවනාව ඉගෙන ගන්න කෙනෙකුට පංච උපාදානස්කන්ධය ගැන හොඳට විදර්ශනා වඩලා නිවන අරමුණු කරන එක මේ පෘථග්ජනයෙකුට පෘථග්ජන මට්ටමක කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. එතකොට වක්කලි හාමුදුරුවෝ අර වේදනාව වැඩිම තැන උන්වහන්සේ මරණාසන්න මොහොතේ ධර්මයේම හිත පිහිටවාගෙන අර වේදනාවට හිත යටපත් වෙන්න ඉඩ නොදී නිවන අරමුණු කරලා නිරෝධ සංඥාව හිත පිහිටවාගෙන ඒ සියදිවි හානි කරගත්ත සිදුවීම. හැබැයි උන්වහන්සේ එතන පිරිනිවන් පාන.
එතකොට මේ සිදුවීම අපිට වර්තමානයවත් කාටවත් ඔබටවත් මටවත් අපි කාටවත් කෙනෙකුට මේ බණ ඇහුවා කියලා පින්කම් කරා කියලා බුදුන් ඇන්දා කියලා ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේ ඒවා ගලපන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න. මොකද අපි දැන් ඇත්තටම අපි භාවනා කරන කාලේ පැවිදි වෙන්න උත්සාහ කරන කාලේ මම පවා ගොඩාක් පැවිදි වෙන්න උත්සාහ කරද්දී අපිට ගොඩාක් කරදර අපේ ගෙවල් වල ඥාතීන් දෙමව්පියෝ පවා පැවිදි වෙන්න ඉඩ නොදී පැවිදි වෙන්න නම් ඉඩ දෙන්නේ නැහැ කියව මැරුණා. එතකොට ඒ වගේ අවසානයේ අපි යන්න තැන ගොඩාක් තැන් වලින් දෙමව්පියෝ අවසරයක් නැතුව පැවිදි කරන්න බෑ කියලා අපි ආපහු ඇරියා. අවසානයේ ඔහොම කාලයක් ඉඳලා ආරණ්‍ය ගානේ ඉඳලා භාවනා කරලා කැලෑවල් වල ඉඳන් හිටියා. කාලයක් ඉන්නකොට මටත් හිතුණා හොඳට භාවනා කරලා සුගතියේ හිත පිහිටවාගෙන දිව්‍ය ලෝකෙක හිත පිහිටවාගෙන මැරෙන්න පුළුවන් සුගතිය යන්න කියලා. එතකොට එහෙම හිතනකොට අපිටත් ගැළපීලා එනවා පුළුවන්නේ. මෙහෙම සුගතිය හිත පිහිටවලා දිව්‍ය ලෝකෙක හිත පිහිටවලා දැන් මගේ තුළ හොඳ සද්ධාාවක් තියෙනවා මං හොඳට සිල් රකින්න කෙනෙක් මං හොඳට පින් කරන කෙනෙක් මං මේ වගේ ධර්මයේ දියුණු කරන කෙනෙක්. එතකොට මට මේ උපදින්න ආසාවක් නෑ මං මේ වෙන තණ්හාවකින් කරන දෙයක් නෙමෙයි මට කල්යාණ මිත්‍ර ආශ්‍රයයි ඕනේ මට සුගතියක ඔය වගේ ගැළපීලා එනවා. මතක තියාගන්න ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒක මෝඩ අදහසක්. කාලයක් යනකොට ධර්මය ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා ඒ කාලේ මේ පහළ වෙච්ච අදහස් මොනතරම් අනුවන අදහස්ද කියලා. ඒ ධර්මය නොදන්න කාලේ. හැබැයි අපි කාලයක් ධර්මය ඉගෙන ගන්නකොට මේ හිතේ ස්වභාවය තේරුම් ගන්නකොට හිතට එන සිතුවිලි වල ස්වභාවය මේ තණ්හාව ක්‍රියාත්මක වෙන ආකාරي තේරුම් ගන්නකොට අපිට පේනවා කිසිම විදිහකින් ද්වේෂ සහගත සිතුවිල්ලක් බලවත් නොවි පෘතජ්ජන කෙනෙකුට සියදිවි හානි කරගන්න පුළුවන්කමක් නෑ. මතක තියාගන්න සියදිවි හානි කරගන්න මොහොතේ ද්වේෂය බලවත් වෙනවා අම්මයි. ඒ ද්වේෂය එක එක ස්වරූපයෙන් බලවත් වෙනවා. දැන් ඔබ දන්නවා සමහර අය අපි නිකන් වර්තමාන සමහර සිදුවීම් ඔබ හිතා ගන්නකෝ ඇතැම් මහා ධනවතු ලෝකේ අපි ගත්තොත් අපි ලංකාව පැත්තක තියලා ඔබ ලෝකේ ගැන හිතන්න. ලෝකේ බොහෝම ධනවත් පුද්ගලයෝ මිලියනපතියන් බිලියනපතියන් සියදිවි හානි කරගත සිදුවීම් තියෙන මානසික පීඩනය සමහරලාවට ඇතිවෙන ප්‍රශ්න රස්සාවල ප්‍රශ්න එක්ක දරුවන්ගේ ප්‍රශ්න ඒ වගේ දේවල් ගෙවල් වල ප්‍රශ්න දරාගන්න බැරුව සමහරලාවට හිතනවා දැන් මට ඉඳලා වැඩක් නැහැ. ඊළඟට සමහර අය ලෙඩ රෝග නිසා අපි හිතමු සමහර කෙනෙකුට තියෙනවා හොඳ කරගන්න බැරි ලෙඩක්. වෛද්‍යවරු කියනවා ඔයාට මේ රෝගේ ඔපරේෂන් එකක් කරන්න වෙයි. ඊට පස්සේ අපිට සහතික වෙන්න පුළුවන් සමහර ඔපරේෂන් වලදී වෛද්‍යවරු කියනවා මේක 50 තමයි මේ විශ්වාස කරන්න පුළුවන්. අපිට විශ්වාස කරන්න බෑ මේක සාර්ථක වෙන්න ඉඩ කඩ තියෙන්නේ 150යි. ඔපරේෂන් එක වැරදුනොත් ජීවිත කාලෙම එක්තැන් වෙලා ඉන්න වෙනවා. අන්න බයක් ඇති වෙනවා. අනේ මට නම් ඔහොම දුක් විඳින්න බෑ. එහෙම එක තැන මල මුට්ට කරගෙන දුක් විඳගෙන මට ওই දුක විඳින්න බෑ කියලා අන්න තමන්ට තමන්ගේ කය ගැන ඇති වෙනවා බයක්. බය ඇති වෙන්නේ ද්වේෂයත් එක්ක. මතක තියාගන්න මේ රාග ද්වේෂ මෝහ කියන මේ ක්ලේශ ධර්මයන් තමයි හිතේ වැහිලා තියෙන්නේ. ධර්මය අවබෝධ වෙන තෙක්ම කෙලෙසුන්ගෙන් මිදෙන තෙක්ම ඔබේ විඥානේ පවතින්නේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් තුළ. ඒ අකුසල මූලයන් තුළ පිහිටපු හිත ඒ විඤ්ඥානය හැම වෙලාවෙම අකුසලයක් තුළටම තමයි ඇදෙන්නේ. එතකොට එවැනි මොහොතක හිතනවා මට මෙහෙම දුක් විඳින්න ඕනේ. සමහර වෙලාවට අපි හිතමු බණ අහන කෙනෙක්. එයා ධර්මයෙන් ගලපලා බලනවා. සමහර අය හිතනවා මෙහෙම මට දැන් මේ ශරීරය ගැන ඇල්මක් නැහැ, ආසාවක් නැහැ. අපි කොහොමත් මැරෙනවනේ. මේ කුණු ශරීරයක් මට පවත්වන්න ඕනේ. ඒ නිසා මං සීදි විහානි කරගන්නවා. එතකොට දැන් බලන්න අර අහපු බණ අහපු ධර්මය තමන්ගේ වාසියට ගලප ගත්තා. ඒක ධර්මය නෙමෙයි. ඒ නිසා සියදිවි හානි කර ගැනීම තුල බොහෝ වෙලාවට බලවත් වෙන්නේ ද්වේෂය. අන්න ඒකයි සුගතියක ආගන්න අමාරු. මේ සියදිවි හානි කරගන්න කෙනෙකුට මරණ මංචකයේ ද්වේෂසිත බලවත් වෙලාමයි මැරෙන්නේ. මොකද අපිට අපේ වේදනාවත් එක්ක උපදින්නේ පටිඝ නිමිත්ත.
ඔබ මතක තියාගන්න අපිට ඇති වෙනවා සැප විඳීම. සැප විඳීමත් එක්ක රාගානුසය මතුවෙලා ඒකට ඇලීම ආසාව ඇති වෙනවා. ඒ සැප විඳීම පවත්වන්න කැමති. ඊළඟට අපිට ඇති වෙනවා දුක් විඳීම. කායික වේවා මානසික වේවා දුක් විඳීමක් උපදිනවා. ඒ දුක් විඳීමත් එක්ක මතුවෙන්නේ පටිඝානුසය. අපේ හිතේ තියෙන අනුසය ධර්ම. හිත ඇතුලේ යටපත් වෙලා තැම්පත් වෙලා තියෙන අනුසය ධර්ම. ඒ අනුසය ධර්මත් එක්ක මතුවෙන්නේ පටිඝානුසය. ගැටීම. අනිත් වෙලාවට තියෙන අවිජ්ජානුසය, අවිද්‍යාව, මෝහය, මුලාව. ඒ නිසා සමහරව සියදිවි හානි කර ගන්නවා මෝහය මත, මුලාව මත. ඔබ හිතන්න දැන් සමහර ඉන්න පුළුවන් ලෝකේ සමහර සිදුවේ කෙනෙක්ව මෝහයෙන් මුලා කරන. එවැනි මුලා කරලා කෙනෙක්ව මේ විදිහට කියන්න පුළුවන් මේ විදිහේ චන්ද්‍රග්‍රහණයක් කෙන. ඒ චන්ද්‍රග්‍රහණය එන වෙලාවේ සියදිවි හානි කරගත්තොත් හැමෝම දිව්‍ය ලෝකෙට යනවා. එතකොට ඔය වගේ මිනිස්සු මුලා කරපු සමහර රටවල් වල පුද්ගලයෝ ගැන ඔබ අහලා ඇති. එතකොට ඔය සොක්කෝ අසහරා කියලා හිටියා ඔය මට මතක ඇති ජපානයේ පුද්ගලයෙක්. ඔහු දහස් ගාණක් තමන්ගේ අනුගාමිකයෝ එක්ක ගෑස් එකක් භාවිතා කරලා විශාල පිරිසක් එක්ක මරාගෙන මැරුණා. එතකොට ඒකට සුව කැමැත්තෙන් අනුගාමිකයෝ ඒතන මෝහේ මුලා කරලා නොමග යවලා ඒ වගේ මනස හදනවා. මේ විදිහට මැරුණොත් සුගතිය යන්න පුළුවන්. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා කියලා කෙනෙක්ගේ මනස මුලා කරනවා. එතකොට එතන බලවත් වෙන්නේ මෝහය. ඒ මෝහය මත කෙනෙක්ව මුලා කරන්න පුළුවන්. දැන් ඔබ හිතන්න ඔය මරාගෙන මැරෙන්න කෙනෙක්ගේ මනස හදන්නේ මෝහයක් මත. එතන බලවත් කරන්නේ ද්වේෂයෙන් හිත හදලා මෝහය තුල යාගේ හිත පිහිටවනවා. ඔබට මේ විදිහට මරාගෙන මැරුණොත් දෙවියන් ළඟට යන්න පුළුවන්. ඔබේ ආගමට විරුද්ධ, ඔබේ ආගමේ විරුද්ධවාදීන් ඔබ මරන්නවා, මරාගෙන මැරෙනවා කියන්නේ ඔබ දෙවියන්ගේ ප්‍රශංසාවට ලක් වෙනවා. ඒ තුල ඔබ දෙවියන් ළඟට යනවා කියලා මෝහෙන් මුලා කරනවා. එතකොට එක්ක රාග, එක්ක ද්වේෂ, එක්ක මෝහ. එයා මෝහෙන් මුලා වෙලා හිතනවා. එයා ඒ නිසා තමයි අපි දකින්න දැන් සමහර මරාගෙන මැරෙන ශාස්ත්‍රවාදීන් පුහුණු කරන්නේ. ද්වේෂයත් මෝහයත් බලවත් කරන. කෙනෙක්ගේ මනස කොච්චර නොමග යවන්න පුළුවන්ද කියලා ඔබ හිතන්න. කෙනෙක්ගේ මනස දැන් කෙනෙක් සාමාන්‍ය පුද්ගලයෙකුට මරණයට කියන සබ්බේ භයන්ති මච්චුනෝ. මේ ලෝකේ හැම සත්වයෙක්ම මරණයට බයයි. හැබැයි මරාගෙන මැරෙන මට්ටමට හිත හදන අය බලන්න. පොඩි දරුවෝ, සමහරට දරුවා ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් කුසේ බෝම්බයක් බන්දලා ඇඟේ ලොකු බෝම්බයක් බැඳගෙන තියෙන. දන්නවා මේක පුපුර ගත්තට පස්සේ කෑලි කෑලි යනවා. හැබැයි මනස හදලා තියෙන්නේ. අපි දන්නවා සමහර සිදුවීම් ඔබ හිතන්න රාජ්‍ය නායකයන්ට කාලයක් තමන් එක්ක ඉඳලා හිතවත් වෙලා එකට කාලා බීලා එක හෙලිකොප්ටරේ ගිහිල්ලා බුද්ධ්‍යංශ හිටියා. ඊළඟට ඒ කාලේ හිටපු අපරාධ පරීක්ෂණාංශ, බුද්ධි නිලධාරීන්, ඔය CID ඔය කාටවත් හොයාගන්න බැරි වෙන විදිහට, සැකයක් ඇති නොවන විදිහට ඉරියව් තුලින් පවා තමන්ගේ ඉලක්කයට ගියා. ඒ ගිහින් අවස්ථාව ආපු ගමන් මරාගෙන මැරුණා. එතකොට තමන්ගේ මේ මනස මෝහෙන් කොච්චර අන්ධ කරලා අරමුණකට ගෙනියන්න පුළුවන්ද? ඒ නිසා එක්ක ආගමික විශ්වාස තුල සමහරුන්ගේ මනස හදනවා මරාගෙන මැරුණොත් මේ ආගම තුල ඔබ සුගතිය යනවා. විශ්වාස කරනවා මෝහෙන් මුලා වෙලා ඉන්න කෙනා හිතනවා දෙවියන්ගේ නාමයෙන්, දෙවියන් වහන්සේ නාමයෙන් මම මේ දේ කරන්නේ. දෙවියන් ළඟට යන්න ලැබෙන ක්‍රමයක් කියලා තමන්ගේ හිත එතනටපත් වෙනවා. ඊළඟට බොහෝ වර්තමානයේ අපි දකිනවා සමහර මානසික පීඩන. මේ මනස කියන එක රාග, ද්වේෂ, මෝහ කියන ක්ලේශ ධර්මයන් එක්ක පිහිටපු හිත හැම වෙලාවෙම මානසික වැටෙනවා. ධර්මයෙන් හිතක් ශක්තිමත් වෙලා නැත්නම් අන්න ඒකයි පින්වතුනි ඔබ නිතර බණහන්නට ඕනේ. ඔබ නිතර අඩුම ගානේ සතර සතිපට්ඨානේ බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, මේ භාවනාවෙන් වෙන්නේ හිත ශක්තිමත් වෙනවා. අටලෝ දහමට කම්පා නොවෙන අකම්පිත හිතක් ඇති වෙනවා. ලාභ අලාභ, සැප දුක, නින්දා ප්‍රශංසා, යස අයස, ඕක තමයි ජීවිතේ. කාලෙකට හොඳට ලැබෙනවා. කාලෙකට සියල්ල කඩාගෙන වැටෙනවා.
මහපාරට හිඟමනට වැටෙනවා මිනිස්සු. කාලෙකට ප්‍රශංසා එනවා. කාලෙකට නින්දා කරනවා. රටම එකතු වෙලා නින්දා කරන්න පුළුවන්. ඊළඟට කාලෙකට යාළුවෝ නෑදෑයෝ ඥාතීන් පිරිස ඉන්නවා. ඒ පුද්ගලයාට කාත් කවුරුත් නැතුව තනිවෙන දවසක් එන්න පුළුවන්. ඊළඟට ලාභ අලාභ ලැබෙනවා, හරියනවා, දියුණු වෙනවා. අතේ සතේ නැති දවසක් එන්න පුළුවන්. කවුරුත් උදව්වක් නොකරන දවසක්. එතකොට මේ අටලෝ දහම ඉදිරියේ අකම්පිත හිතක් ඇති කරගන්න පුළුවන් ධර්මයෙන් හිත ශක්තිමත් කරගත්ත කෙනෙකුට. ධර්මයෙන් හිත ශක්තිමත් කරගත්තේ නැත්නම් එයාට එනවන්න මානසික පීඩනේ, කඩා වැටීම, ඉඳලා වැඩක් නැහැ, ජීවත් වෙලා වැඩක් නැහැ, මම මැරෙනවා. අන්න එහෙම සිතුවිලි හිතට එනවා ඊට පස්සේ. මැරිලා ගියා නම් ඉවරයි. ඔබ බලන්න සමහරු සියදිවි හානි කර නොගත්තා හිතෙන් කොච්චර මැරෙන්න සැලසුම් කරනවාද කියලා. ක්‍රියාවට බය වුණාට හිතෙන් කොච්චර වචනෙන් කියනවද අනේ මැරිලවත් යන්නේ නැහනේ. බලන්න ගෙවල් වල සමහරලාට කොච්චර ඔහොම කියන අය ඉන්නවද. එක්ක කාට හරි පාඩමක් උගන්වන්න, කේන්ති ගියහම, තරහ ගියහම මැරිලවත් යන්නේ නැහනේ කියලා කියනවා. මතක තියාගන්න ඒ චේතනාව තුල ඒ සිතුවිල්ලත් අකුසලයක්. චේතනාවේ තමන්ට ද්වේෂ කරනවා, තමන්ගේ ශරීරයට රූපයට ද්වේෂ කරනවා, තමන්ගේ ජීවිතයට වෛර කරනවා. ඒ තුල අපි දන්නවා සමහරු සියදිවි හානි කරගන්නවා. ඔය අටලෝ දහම ඔය ඔක්කොම කලපලා බලන්න ඔබ එකින් එක එක්ක ලාභ අලාභ සැප දුක ඔය ප්‍රශ්න ඉදිරි. සමහර අය ඉන්නවා අපේක්ෂ දැන් ඔය ප්‍රේම සම්බන්ධතා බිඳ වැටි. ගොඩාක් ඒ වගේ සිදුවීම් තියෙනවා. ඔය තරුණ තරුණියන් සියදිවි හානි කරගන්න ඒවා ඒ ගොඩාක් දුරට තියෙන ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම තුළ. ඒ තුළ ඇතිවෙන මානසික කඩා වැටීම, හිතට ඇතිවන දුක, කම්පාව, හැබැයි යා ඒ තුළ හිතනවා මං ඉඳලා වැඩක් නෑ. ඊළඟට සමහරෙක් හිතනවා ද බලන්න මේ ලාමක සිතුවිලි වල තියෙන ස්වභාවය. හිත ශක්තිමත් නැති වුණාම හිතට එනවා බොහොම ලාමක පහත් සිතුවිලි. ඊට පස්සේ හිතෙනවා මම මැරුණට පස්සේ යාට තේරෙයි. එහෙම හිතන අය ඉන්නවනේ. ඔබ හොඳට බලන්න සමහරු හිතනවා මම මැරුණට පස්සේ යා ගොඩක් දුක් වෙයි. මම මැරුණට පස්සේ යා ගොඩක් අඬයි. අනුන්ව දුකක් ඇති කරවන්න, තව කෙනෙකුට දනවන්න එහෙම උත්සාහ කරන අය. එතකොට ඔය වගේ අපි දන්නවා සමහර පුද්ගලයෝ, මොකද අපි ළඟට ගොඩක් අය එක්කන් එන අවස්ථා තියෙනවා. දරුවෝ සියදිවි හානි කරගන්න උත්සාහ කරලා බේරිච්ච අය අපි ළඟට එක්කන් එනවා. සමහර අය වහ බීලා කොහොම හරි බේරිච්ච අය ඉන්නවා. සමහර දරුවෝ ඇවිල්ලා අඬා කියලා තියෙනවා. එයාට දන්නන්න මං ඇත්තටම මැරෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන බිව්වේ. කියන්නේ මේ වහ බොන්නේ ටිකක් බීලා එයාට දන්නන්න. හැබැයි අවසානයේ Taman ජීවිත කාලෙටම ලෙඩෙක් වෙනවා. සමහර පුද්ගලයෝ ඊට පස්සේ කාලයක් ඉඳලා වකුගඩු නරක් වෙලා, අක්මාව නරක් වෙලා ගෙදර ගේන්නේ ලෙඩෙක් හැටියට. ඒ ලෙඩෙක් හැටියට එනකොට දන්නන්න හිටපු කෙනා වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා. ඕක තමයි ජීවිතවල ස්වභාවය. ඒ නිසා පින්වතුනි දන්නන්න කරත් දැන් බලන්න මේ තුල එන පහස් සිතුවිලි වල ස්වභාවය. ඊළඟට තමන් බලන්න දැන් සමහර තමන්ගේ ශරීරය ගැන ද්වේෂයක් ඇති වෙනවා. මට ඉඳලා වැඩක් නැහැ. මේ ශරීරේ මට වැඩක් නැහැ. දැන් ගොඩක් අය ලෙඩ වෙනකොට ලෙඩවීම ඉදිරියේ දැන් සමහර රටවල් වල නොදන්නකමට ඒ අයට අවස්ථාව දෙනවා. දැන් කෙනෙක් දුක් විඳිනවා නම් සමහර රටවල් තියෙනවා. ඒ රටවල් වල එයාට සිය කැමැත්තෙන් සියදිවි හානි කරගන්න අවස්ථාව දෙන ස්වභාවයක් තියෙනවා. ඒ සමහර රටවල් වල නීති හැටියට තියෙනවා. එයා ගොඩක් වයස නම් එයාගේ වයස බලපානවා. ඊළඟට ඒ වයස ඊට පස්සේ එයාට තියෙන ලෙඩ රෝග, ඒ රෝගයේ මත සුව කැමැත්තෙන් සියදිවි හානි කරගන්න ඒ රජයෙන් අවසර දෙනවා එයාට. එක්කෝ එහෙම නැත්නම් කෙනෙක් දුක් විඳිනවා නම් සමහර ඥාතීන් තීරණය කරනවා අපේ අම්මා දුක් විඳිනවට වැඩිය හොඳයි මැරෙන එක. මතක තියාගන්න එවැනි ඔබ කෙනෙකුගේ ඔබත් මමත් අපි කවුරුත් අපිට සමහර ලාවට එක තැන විඳවන්න කර්මයක් තියෙන්න පුළුවන් අවුරුදු ගානක්. අපි දන්නේ නැහැ. අද අපි මෙහෙම හිටියට අවුරුදු 10ක් 15ක් එක තැන විඳවලා මැරෙන්න සසරේ කර්මයක් තියෙන්න පුළුවන්. අපි ඒ කර්මෙ ගෙවන්න නැතුව අපි ඉස්සර වෙනවා. මට නම් බෑ ඔහොම දුක් විඳින්න. මම මැරෙනවා කියලා ඉස්සර වෙනවා.
ඒ සසරේ කර්මය කවද හරි ආයි උපෝපං ආත්මවල ආයි මනුස්ස ලෝකෙකට ආවත් තිරිසන් ලෝකෙක කොහේ ඉපදුනත් ඒ කර්මය ගෙවන්න වෙනවා. ඔය සියදිවි හානි කර ගැනීම වල භයානකකම මතක තියාගන්න සුගතියක උපදිනවා කියන්නේ ලේසි නෑ. බොහෝ දෙනෙක් සතර අපාය මහගෙදර කරගෙන අපායට වැටෙන. ඒ විතරක් නෙමෙයි බොහෝ අය ගැන ඔය පේතවත්වේ ඔබ බලන්න පේතවත්වේ තියෙන සිදුවීම් ඒ වගේම ලක්කන සංයුත්තේ තියෙන ප්‍රේතයෝ ගැන. සමහර ප්‍රේතයෝ ගිනිගෙන පිච්චෙනවා. ආයමත් පහළ වෙනවා ඒ විදිහටම. ආයි ගිනිගන්න. ආයමත් පිච්චිලා ඉවරනට ආයි පහළ වෙනවා. ඒ වගේ ප්‍රේතයෝ ගැන තියෙන මතක තියාගන්න සමහරු ගිනි තියාගන්න. ඒ ගිනි තියාගෙන මැරුණට පස්සේ ඉවර නෑ. දැන් සමහරු හිතනවා මම මැරුණට පස්සේ ඉවරයිනේ. එහෙම ඉවර නෑ. එතනින් ඒ කර්මයෙන් සසරේ ආත්ම 100,000 ගානකට විපාක පිණිස කර්මයක් හැදෙනවා. ඒකයි භයානක. සමහර අය പ്രേත ලෝකවල උපදිනවා ඒ ආත්මෙම ගිනි ගන්න. අර ගින්නෙන් පිච්චිච්ච වේදනාවම විඳිනවා. කෑ ගහනවා විලාප දෙනවා. පිච්චිලා ඉවර වෙනකොට ආයි පහළ වෙනවා ඒ විදිහට. ඕපපාතික ශරීරයේ ස්වභාවය එහෙමයි. නිරේ නිරිසත්තුත් එහෙමයි. ඒ වගේ සමහර ප්‍රේතයෝ දැන් ලක්කන සංයුත්තේ තියෙන අහසේ පාවෙලා යනවා. ඇඳගෙන ඉන්න ඇඳුම් ගිනි ගන්නවා, ශරීරෙ ගිනි ගන්නවා. විලාප දිදී අහසේ යනවා. ඒ වගේ සමහර ඔය භූත පිඹුරු හැටියට මුළු ඇඟම ගිනි ගන්න පිඹුරු හැටියට ඒ කර්මානුරූපී ශරීරෙ පහළ වෙන හැටි. ඊළඟට සමහර අය ඉන්නවා ප්‍රේතයෝ ගැන තියෙනවා මුළු ශරීරෙම ඇටකටු කුඩු වෙලා යනවා කියලා. හිසට විශාල කුළු ගෙඩියක් වගේ දෙයකින් පහරක් වදිනවා. කර්මානුරූපී ශරීරෙ කුඩු වෙලා යනවා. ආයි යාවෙලා හැදෙනවා. ආයි අර වගේ පහරක් වදිනවා. ඒ වදින පාරට ඒ වේදනාව විඳිනවා. ආයමත් ආත්ම ඒ තුල සමහරලාවට කල්ප ගන්න ඒ විදිහට විදෝ කර්මිකව මතක තියාගන්න සමහර අය ඔය වගේ බෙල්ලි වැලදාගත් අය ඒ වේදනාවෙන්ම ඉන්නේ. බෙල්ලි වැලදාගෙන මැරුණා කියලා එතනින් ඉවර වෙන්නේ නැහැ. දැන් මතක දැන් සමහරුන්ට හිතෙන්න පුළුවන් මේක නිකන් ෂණිකව කිසි වේදනාවක් නැතුව මැරෙන ක්‍රමයක් කියලා. මතක තියාගන්න මොන චේතනාවෙන් දැන් සමහර අය අපි දන්නවා එක පුද්ගලයෙක් ඔය වගේ ධර්මයේ වැරදි විදියට අල්ලගත් එක පුද්ගලයෙක්. තමන්ගේ බිරිඳත් එක්ක හැබැයි පින්කම් කරපු කෙනෙක්. පින්කම් කරා ඔය ආරාමවලට ගියා, චෛත්‍ය පින්කම් කරා, සිල් ගන්න ගියා. හැබැයි ධර්මයේ නෙමෙයි ඇල්ලුවේ. මේ පුද්ගලයා ගෙදර ඇවිල්ලා බිරිඳත් එක්ක පවුලේ ඇති වෙච්ච ප්‍රශ්නයක් තමන්ගේ බිරිඳටත් ගහලා. ඒ වෙලාවේ ඒක බේරන්න ආපු බිරිඳගේ අම්මයි තාත්තයි තල්ලු කරලා දාලා ඊට පස්සේ ගියා. ගිහිල්ලා ඉවර වෙලා වෙන කඩයක් වගේ ගියක් තැනක් තිබුණා. එතනට ගිහිල්ලා සියදිවි හානි කරගෙන තියෙනවා. එතකොට මේ සියදිවි හානි කරගෙන තියෙන්නේ බණ පටියක් දාලා, බණ අහලා, බුදුන් ඇඳලා බණ අහගෙන තමයි සියදිවි හානි කරගෙන. ඔහු හිතුවා දැන් කේන්තියා දැන් බලන්න අර දේශ හිත කේන් තමන් එක්ක පලිගත්තා. හැබැයි ඒ පලි ගන්නකොට හිතුවා මේ ධර්මයේ සිහි කරගෙන සමහර විටනවා මේ මුන් තමයි මට ඉන්න හතුරු. මම මේ ඔක්කොගෙම ගැලවිලා මං සුගතියට යනවා. එහෙම යන්න පුළුවන්කමක් නැහැ. මේ අපිට ඕන විදිහට යන ආත්මගත ගමනක් නෙමෙයි. ආත්මයක් නෑ, අනාත්මයි. ආත්මයක් කියන්නේ තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දෙයක්. මම මෙතනට යනවා කියලා තමන්ට ඕන විදිහට මේ යන ගමනක් නෙමෙයි තියෙන්නේ. කර්මයෙන් අපි වැදගෙන යන්නේ. ඒ පුද්ගලයා දවසකට දෙකමාරකට පස්සේ තමයි හොයලා බැලුවා ගෙදර ආවේ නෑ. ඊට පස්සේ දවස් දෙකකට විතර පස්සේ තමයි ගිහින් බලනකොට අර වහලා තිබ්බ ගෙදරක මැරිලා අර බණ පටියේ හාට මෙහාට ඒක රිවයින් වෙවි බණ පටිය යනවා හොයාගන්නකොට. එතකොට දැන් මේ වගේ සමහර ධර්මයේ වැරදියට අල්ලගත්ත අය. ඔබ බලන්න සියදිවි හානි කරගන්න අය, දැන් බෙල්ලේ වැල දාගන්න අය මැරෙනකොට මොන චේතනාවෙන් බෙල්ලේ වැල දාගත්තත් ඒ මොහොතේ එන්නේ විශාල වේදනාවක්. උගුර හිර වෙනකොට, බෙල්ල හිර වෙනකොට ඔබ බලන්න මල මුට්ට පහ වෙලා මැරෙන්නේ. බෙල්ලේ වැල දාගත්ත අය මල මුට්ටා ඔක්කොම ගිහිල්ලා තියෙනවා ඇඳුම් වල ඉඳන්. ඒ නිසා විශාල වේදනාවක් එක්ක ඒක ගලව ගන්න බෑ. අත් හිර වෙනවා, දඟලනවා. දඟලනකොට තමයි බෙල්ල හිර වෙලා ගැලවෙන්නේ.
උගුරු දන්න කැඩෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ දුකක් වේදනාවක් තුල එතන ද්වේෂයේ බලවත්වෙන. ඒ නිසා ද්වේෂයෙන් සියදිවි හානි කරගෙන ද්වේෂ හිතක් තුල කේන්තියෙන් එක්ක තමන් ගැන තමන් දැයි පුද්ගලයෙක් ගැන නොවෙන්න පුළුවන්. සමහරව හිතනවා යා කාටවත් වෛර කරේ නෑ, යා කාත් එක්කවත් තරහකට කරගත්තා නෙමෙයි, එයා මේ අසනීපයන් නිසායි. එතකොට හිතන්න යාට ද්වේෂය තියෙන ඉතින් දැන් එයා ගැන, තමන්ගේ ශරීරය ගැන, තමන්ගේ ලෙඩ රෝග ගැන, එක්කෝ තමන්ගේ වයස ගැන තමන්ට වෛර කරනවා. එක්කෝ බාහිර පුද්ගලයෙක් නිසා හිතනවා මුන් එක්ක ඉන්න එක කරදරයි, මම මැරෙන. ඒ අන්න එහෙම හිතන එක්කෝ අනිත් අය නිසා ද්වේෂයක් ඇති, එක්කෝ තමන්ට ද්වේෂ කරනවා. ඔය වගේ මතක තියාගන්න සියදිවි හානි කරගන්නවා කියන්නේ කෙලින්ම අපායට අඩිය තියෙන මගක්, අපායටම වැටෙන මගක්. ඒ තුල සියදිවි හානි කරගෙන සුගතියට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනාකම හොඳට තේරුම් ගන්න. කලාතුරකින් ලැබිච්ච මනුස්ස ජීවිතයක්. අපි කාටත් ප්‍රශ්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේක දුකක්, ඉපදීමම දුකක්, ජාතිපි දුක්ඛං, ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛ. ඉපදීමත් දුකක්, ලෙඩ වෙන එකක් දුක්ඛ, වයසට යන එකක් දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුකක්, අප්‍රියයන් සමග ජීවිතේම තරහකාරයෝ හතුරෝ ඊරිසියාකාරයෝ එක්ක ජීවත් වෙන එකත් දුකක්, මරණයත් දුකක්. මොන විදිහට මැරුණත් දුකක්. සැපසහගත මරණ නෑ, බලන්න හැම මරණයක්ම හිතන්න දුකක්. එතකොට ඒ වගේ දැන් සමහරු ඒ ස්වභාවික මරණයට බයෙන් කලින් ඉස්සර වෙනවා, සියදිවි හානි කරගන්න. ඒකත් දුකක්. එතකොට ඔක්කොම බුදුහාඳුරගෙන මානසික දුක්, සෝක, වැළපීම්, දුක්ඛ, දෝමනස්ස, උපායාස, බලන්න කොච්චර හුල්ලනවද කියලා මිනිස්සු. මානසික දුක් ඔළුවට ගහ ගන්නවා, පපුවට ගහ ගන්නවා, විලාප දෙනවා. ඔබට ප්‍රශ්න එනකොට ඔබ ධර්මයේ තුලින් හිතන්න, ජීවිතේ හිතන්න. දැන් ඔබ බලන්න සමහර චරිත දිහා, උපතින්ම අතපායි නැතුව ඉපදිච්ච සමහර චරිත ඉන්නවා. අද සමාජයේ ඉහළටම බුද්ධිමත් ලෝකෙ පුරා දේශන පවත්වන ප්‍රසිද්ධ දේශකයෝ ඉන්නවා. උපතින්ම අතපායි දෙකම නැතුව ඉපදිච්ච අය. ලෝකෙ බොහොම බුද්ධිමත්ව ඉන්නවා. සමහර කෙනෙකුට අතක් මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා අතක් කපන්න වෙනවා. දැන් මට ඉඳලා හැඩක් නැහැ කියලා හිතෙනවා. එක්ක කෙනෙක්ගේ කකුලක් කැඩලා කකුල කපන්න වෙනවා. දැන් නම් මට ඉඳලා වැඩක් නැහැ කියලා සියදිවි හානි කරගන්න හිතනවා. ජීවිතේ ඔබ බලන්න සමහර මිනිස්සු විඳින දුක්, සමහර රටවල්, අප්‍රිකානු වගේ රටවල් වල මිනිස්සු විඳින දුක, ඉන්දියාව වගේ රටවල් වල බලන්න මිනිස්සු විඳින දුක. එක බෝක්කුවක් අස්සේ ගත්තත් පවුල් 20ක් විතර ජීවත් වෙන සමහර තැන්වල. ඒ තරම් මිනිස්සු ජීවිතේ දුකක් විඳින්නේ. එතකොට මේ දුකෙන් අපිට සියදිවි හානි කරගත්තා කියලා දුකෙන් මිදෙන්න බෑ. තව තවත් අන්ත දුකකට වැටෙනවා මිසක්. බුදුහාඳුරු පෙන්වුවේ දුක අවබෝධ කළ යුතු දෙයක්. දුක අවබෝධ කරන්නයි වීර්යය වඩන්න. ඒකටයි බුදුරු පහළ වෙලා ධර්මයේ දේශනා කරන්නේ. දැන් ඔබ හිතන්න මරණ සතිය, දැන් උකත් පටල ගන්න පුළුවන්. එහෙනම් අපි මරණ සතිය භාවනාව වඩන්නේ කියලා. මරණ සති භාවනාවේ තියෙන්නේ මැරෙනවා කියලා හිතන එකක් නෙමෙයි. මරණ සති භාවනාවේදී අපි කරන්නේ ජීවිතයේ තියෙන අනිත්‍ය ස්වභාවය, මරණයට පත් වෙන්න තියෙන අවස්ථාව මෙනෙහි කරලා හිතනවා, දැන් මම මැරුණොත් කොහේ යයිද? මං ඊට පෙර අප්‍රමාදීව ධර්මයේ දියුණු කරනවා. ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙලන්න පෙර මැරෙන්න පුළුවන්. ඊට කලින් මං අප්‍රමාදීව ධර්මයේ දියුණු කරනවා. අද දවසේ කොච්චරනම් මට මැරෙන්න අවස්ථා යෙදෙනවද? මං කොහොම හරි ධර්මයේ සිහි කළ ධර්මයේ දියුණු කරගන්න. එයා මරණ සතිය වඩලා අප්‍රමාදී වෙනවා. ඒ නිසා පින්වතුනි, ඔබට ප්‍රශ්න එනකොට, දුකක් කනගාටුවක් එනකොට, කර්ම විපාකවල ස්වභාවය තමයි ඔබට කවුරුත් පිහිටට නැති වෙන්නත් පුළුවන්. ඔබ කියන දේ කවුරුත් ගණන් ගන්න නැති වෙන්නත් පුළුවන්. ඒ වෙලාවට ධර්මයේ පිහිට කරගන්න. බාහිර පිහිටක් හොයන්න යන්න එපා. ධර්මයේ පිහිට කරගන්න. ධර්මයෙන්ම හිත සකස් කරගන්න. අටලෝ දහම ඉදිරි අකම්පිත හිතක් ඇති කරගන්න. ඒකයි බුදුරජාණන් වහන්සේලා අපිට පෙන්වුවේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජංකේමං ඒතම් මංගල මුත්තම. පුට්ටස්ස ලෝක ධම්මේහි, මේ ලෝක ධර්මතා ඉදිරියේ චිත්තං යස්සන කම්පති, එයාගේ හිත කම්පාවකට පත් වෙන්නේ නැත්නම්,
අසෝකං විරජංකී එයාගේ හිත නොසැලී විරාජමානව පවතිනවන ඒ තම් මංගල මුත්තම ඒක මංගල කාරණයක් කියලා. තිය නිසා සමහර සිදුවීම් තියෙනවා මතක තියාගන්න ඔය සියදිවි හානි කරගන්න බොහෝ දෙනෙක් එක්කෝ දරුණු ප්‍රේතාත්මොල ඒ වගේම නැවත නැවතත් ඒ සුරූපයෙන් අපේ ඇහැට නොපෙන්නාට දුක්විදිනවා. ඒ වගේ සමහර පේනයින්න භාවනා කන සාමීන් වහන්සේලා ඉන්න සමහර හැකියාවන් නැති පොඩි දරුවඉන්නවා ඒ අයට පේන අවස්ථා. එතකොට එවැනි සමහර සිදුවීන් තියෙනවා අපිට දැනගන්න ලැබිච්ච සමහර හාමුදුරල දැකපුය සමහර සිදුවීන් ඉතින් ඒවා අපිට අද වර්තමාන උප්පු කරන්න සාධකයක් නෑ. නමුත් අපිට ධර්මය බුද්ධ දේශනාවලින් සූට දේශනාවලින් අතීත සිදුවීන් වලින් අපිට ගලපල පෙන්නලා දෙන්න පුළුවන් එවැනි ආත්මොල උපදිනවා. සමහර ගිනිතියාගත් අය අමනුස්සේ හැටියට ගිනිගන්න ශරීර ඇතු උපදිනවා තව තවත් කෑග ගහදුවනු අනිත් අයට පේන්නේ. කෙනෙක් හිතන්න පුළුවන් දැන්යා මැරල ගොඩක් කල්න කියලා. හැබැයි යා තාමත් ප්‍රේත ලෝක ගිනිගන්න ශරීරයක් ඇතු දුක්විනිට කෙන. සමහර ඉන්නවා එක්කෝ දියල්ලකින් පැනල මැරිලා. දැන්ගේ මිනිිය වල්ලා තවුරුදු ගානක් වෙන්න පුළුවන්. හැබැයි එයා කර්මාන් රූපිය තාමත් එතනින් උඩින් පනිනවා. එය අර විදිහටම කෑගහගෙන පනිනවා මැරෙනවා ආය අමනුස්්‍ය උඩට යනවා ආයි පහලට පනිනවා. ඒක තමයි යාගේ ජීවිතය. අවුරුදු ගණන් ඒ විදිහටම ප්‍රේත ලෝකෝල විදෝනු. බෙල්ලි වල දාගත්තා ඒ බෙල්ල හිරවෙච්ච වේදනාවම විදෝනු. එවැනි සිදුවීම් ඔය අටුවා පොත්තලෙන සමහර සිදුවීම් තියෙන. ඒ වගේ එක්කො සත්තුන්ගේ බෙල්ල හිර කරලා මරලා. ඒ අයම ආත්ම ගනම් බෙල්ලි වැලදා මෙව කර්මාන් රූපය යන්න දේවල් මතකතියාග ඔබහල ඇති එක එළුවෙකුගේ බෙල්ල කපල. ආත්ම 500ක් බෙලි කැපුම් කකා මැරුම් කණ්ඩ සිදුවෙච්ච සිදුවීමක් ගැන ජාතක පොතේන. ඒ නිසා කර්මාන් රූපය සමහර ඒවා කර්මවි පුරුද්ධට යනව සසරේ. ඒ නිසා ධර්මය දියුණු කරගන්න මහන්සිගන් ලැබිච්ච මනුස්ස ජීවිතය වටිනාකම තේරුම්ගන්න බුදුරජාණන් වහන්සේ පෙන්වෙන් නියසිලට පස්්ටිකක් කරගෙන සතරාපායගත පිරිස මහපොළොවේ පස් වගේ කිය. සුගතියකට එන්නේ මනුස්ස ජීවිතයක් ලබන්නේ මෙන්න මේ වගේ ටිකයි. ඔබට ඒ දුර්ලභ මනුස්ස ජීවිත ලැබිච්ච වෙලාව. ඒ මනුස්ස ජීවිතය වටිනාකම තේරුම් අරගෙන අප්‍රමාදීව ධර්මය දියුණු කරන්න මහන්සිවේ.